මුල්ම වැඩේ තමයි කටුසටහනක් ගහගන්න ඕනේ. හරිද? ඒක කරගමුකෝ ඉස්සරෝම. මම මේ පැත්තේ ගහනවා කටුසටහන. හරි? මේ පැත්තේ ගහනවා කටුසටහන. ඔන්න අපිට තියෙනවා නයිට්‍රික් බෝතලයක්. මේ නයිට්‍රික් බෝතලය භාවිතා කරලා 1.1 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම්. එයාගේ ස්කන්ධ ප්‍රතිශතය තියෙනවා 63ක්. හොඳට මේ ගාන විශ්ලේෂණය කරගන්න ඕනේ. මම ගාන මකනවා දැන් ඈ. හොඳට ගාන විශ්ලේෂණය කරගන්න ඕනේ. ඊළඟට මේ මම එදත් කීවා මේ ඒකක කියවද්දි ආවට ගියාට කියවලා හරියන්නේ නැහැ. මොකද්ද මේකේ කියන්නේ? හදනවා නම් දැන් නවත්තන්න. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1.1. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටරයක පරිමාවක් ගත්තොත් මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් එකක පරිමාවක් ගත්තොත් එතන ස්කන්ධය ග්‍රෑම් 1.1. හොඳට අහන්න. ඒ ඔක්කොම නයිට්‍රික්ද? ඒ ඔක්කොම නයිට්‍රික්ද? නැහැ. ඒකෙන් 163යි නයිට්‍රික් තියෙන්නේ. ඔය ඝන සෙන්ටිමීටරේ පරිමාව ඇතුලේ 163යි. ඒ ග්‍රෑම් 1.1න් 163ක් තමයි නයිට්‍රික් තියෙන්නේ. හරිද? එහෙනම් ඉස්සරෝම අපි ගන්නවා ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය. ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය ගන්නවා. කීයද? 1.1 ග්‍රෑම්. හොඳට කියවන්න. ඔය ඔක්කොම නයිට්‍රික්ද? නෑ. ඕකෙන් 163යි. එහෙනම් ඝන සෙන්ටිමීටර් එකක නයිට්‍රික් ස්කන්ධය 1.1 ග්‍රෑම් වලින් 163යි. හරි. අපිට සාන්ද්‍රණය හොයන්න. දැන් පරිමාව හරි. පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 1යි. පරිමාව ඝන සෙන්ටිමීටර් 1යි. එතකොට ඒ ඇතුලේ තියෙන අපිට මොනවද ඕනේ? සාන්ද්‍රණය හොයන්න නම් මොකද්ද අපි දාන්නේ? සාන්ද්‍රණය කියන්නේ C = n බෙදීම v. සාන්ද්‍රණය හොයන්න මවුල ඕනේ, පරිමාව ඕනේ. පරිමාව දැන් ඔයාලා ගත්ත කීයක්ද? ඝන සෙන්ටිමීටර් 1යි කියලා ලේසියට. දැන් ළමයි අහනවා වෙන පරිමාවක් වෙන පරිමාවක් ගත්තත් ඕකම එනවා. ගැටලුවක් නැහැ. ඒ හින්දා ඝන සෙන්ටිමීටරයක් සලකන එක ලේසි. එහෙනම් දැන් මවුල එපැයිනේ. මවුල හොයන්නේ කොහොමද? මතක තියාගන්න. මවුල ගාන සමානයි ස්කන්ධය බෙදනවා මෞලික ස්කන්ධයෙන්. හරි ලේසිනේ. මෞලික ස්කන්ධය කියන්නේ එක මෞලයක ස්කන්ධය. ඒතකොට ස්කන්ධයක් දීපුවාම ඒක ඇතුලේ අර මෞලික ස්කන්ධ පැකට් කීයක් තියෙනවද බලන්න. ස්කන්ධේ මෞලික ස්කන්ධයෙන් බෙදුවා නම් අපිට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් දැන් අපි මොනවා කරන්නත් මෞල ගාන හොයන් ඉන්න එපැයි. පරිමාව මෙන්න මේ පරිමාව ඇතුලේ තියෙන මෞල ගාන හොයන්න එපැයි. එහෙනම් ස්කන්ධේ මොකද කරන්න ඕනේ? මෞලික ස්කන්ධයෙන් බෙදන්න එපැයි. එහෙනම් අපි මොකද්ද හොයන්න ඕනේ තව? HNO3 වල මෞලික ස්කන්ධය හොයන්න ඕනේ. එහෙනම් අපි හොයනවා මොකද්ද? HNO3 මෞලික ස්කන්ධය. HNO3 වල මෞලික ස්කන්ධය ගන්න ඕනේ. දැන් මොකද කරන්නේ? හයිඩ්‍රජන් වල 1යි, නයිට්‍රජන් වල 14යි, ඔක්සිජන් වල 48යි එකතු වුනහම 63යි ග්‍රෑම් මවුලයට කියලා එනවා. ඒකක දෙකක් අතර හිස්තනක් තියන්න ඕනේ. එතකොට පුතේ නයිට්‍රික් වල මවුලයකට අල්ලනවා ග්‍රෑම් 63ක්. එහෙනම් මෙන්න මෙච්චර ස්කන්ධයක් ඇතුලේ කොච්චරක් තියනවද බලන්න ඕනේ.
එක මවුලයක් ගන්න ග්‍රෑම් 63ක් ගන්න ඕනේ. එහෙනම් යම්කිසි ස්කන්ධයක් ඔයාලට දීපුවාම ඒක ඇතුලේ 63 ගොඩවල් කීයක් තියෙනවද කියලා බැලුවා නම් ඔයාලට මවුල ගන්න එනවා. ඒකට මේ සමීකරණ කටපාඩම් කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි ඊළඟට හොයනවා මොකද්ද? ඝන සෙන්ටිමීටර් එකක HNO3 මවුල. ඝන සෙන්ටිමීටර් එකක HNO3 මවුල 1.1 ග්‍රෑම් 63 බෙදීම 100 බෙදනවා 63න්. එතකොට ඔයාලට උත්තරේ එනවා 63ට 63 කැපිලා යනවා 1. මෙතන ග්‍රෑම් මවුලයට ඒකකය. එතකොට මෙතන ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. මවුලයට උඩට යනකොට මවුල වෙනවා 1.1 බෙදීම 100යි මවුල කියලා එනවා. එහෙනම් ඝන සෙන්ටිමීටර් එකක් ඇතුලේ පුතේ මවුල තියෙනවා කීයක්ද? 1.1 ග්‍රෑම් බෙදීම 100. 1.1 බෙදීම 100. එහෙනම් දැන් පුළුවන් ඔයාලට සාන්ද්‍රණය හොයන්න. එහෙනම් මේ HNO3 බෝතලේ සාන්ද්‍රණය HNO3 සාන්ද්‍රණය සමානයි C සමානයි මොකක්ද දාන සූත්‍රය? C සමානයි n බෙදීම v දානවා. මවුල එනවා පුතේ කීයක්ද? 1.1 බෙදීම 100යි මවුල. පරිමාව කීයද දැන්? ඔය කොච්චර පරිමාවක් ඇතුළේද? ඝන සෙන්ටිමීටර් එකක් ඇතුළේ. අපි හොයන්න ඕනේ ඝන ඩෙසිමීටර් වලින්නේ. එහෙනම් මෙතන අපි දාන්න ඕනේ 1 බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. මොකද ඝන සෙන්ටිමීටර් 1000ක් තමයි ඝන ඩෙසිමීටර් එකක් කියලා කියන්නේ. එහෙනම් ඝන සෙන්ටිමීටර් 1 ඝන ඩෙසිමීටර් කරන්න මොකද කරන්න ඕනේ? ඝන සෙන්ටිමීටර් එකක් නම් 1 බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. එහෙනම් ඔන්න දැම්මා. මේක උඩට යනවා සුළු වෙලා 11යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා උත්තරේ එනවා. එහෙනම් අපි ගෙන්නපු HNO3 නැත්නම් නයිට්‍රික් අම්ලයේ සාන්ද්‍රණය අපිට ලැබෙනවා 1.11යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. 11යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා ලැබෙනවා. අපි ගෙන්නපු සල්ෆියුරික් සාන්ද්‍රණය ඔන්න ඔය විදියට අපිට ලැබෙනවා. ඊළඟ කොටස තමයි තේරෙන්නේ නැත්තේ ගොඩක් අයට. හරි ඊළඟ එක බලමු. ඔතන දෙනකන් හරිද බලන්න. හරි ලේසි වැඩේ තියෙන්නේ. සමීකරණ දෙකයි. C සමානයි n බෙදීම v දානවා. මවුල සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M දානවා. එතකොට මේක අර එහෙම කටපාඩම් කරනවට වඩා හොඳ දේ තමයි අර මං කියපු විදිහේ. හොඳට දත්ත ටික කියවනවා. හරි. එහෙම කරපුවාම තමයි මේක හොඳට හදාගන්න පුළුවන්. එතකොට ඕන ගානකට උත්තර දෙන්න පුළුවන්. හරි බලන්න ලියා ගන්න. අපි දැන් දවල් ඉඳන් ටිකක් අමාරු පාඩමක් පටන් ගන්නෙ. හොඳට අහන්න ඕනේ ආපු කට්ටිය. මම කරා ඔක්සිකරණ අංක කියලා මාතෘකාවක්. ඔක්සිකරණ අංකයේ සෙවීම. දැන් මේ පන්තියේ ඉවරුනාම මම ගෲප් එකට ප්‍රශ්න වගේක් දානවා. පාඩම අරගෙන පාඩම් කරලා ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියාගෙන තමයි එකට එන්න ඕනේ ඈ. හොඳට අහගෙන ඒක කොලේ එකවත් ලියා ගන්න. පන්ති නවත්තවලා පැය භාගයකට විතර පස්සේ ගෲප් එකට ප්‍රශ්න ටිකක් එයි. ඒ ප්‍රශ්න ටික ලියලා තේරුම් අරගෙන තමයි එන්න ඕනේ. එතකොට කවුරු හරි කෙනෙක් ඔක්සිකරණ අංක කියන මාතෘකාවට හිටියේ නැත්තම් එයා යාළුවෙක්ගෙන් නෝට් එක ෆොටෝ එකක් හරි ඉල්ලගෙන
ඒක ටිකක් හොඳට බලලා ප්‍රශ්න ටික තේරුම් අරගෙන ඉන්න ඕනේ. නැත්තම් ඊළඟ පාඩම අමාරු වෙනවා. ඊළඟට තියෙන ටිකක් අමාරු වැඩක්. මේ පාඩමේ තියෙන අමාරුම කොටස. හැම පාඩමකම තියෙනවනේ අමාරු කොටසක්. ඒතර ඒ අමාරුම කොටස තමයි අපි කරන්න පටන් ගන්න. ඒක කරගත්තා කියන්නේ අපි දිනුම්. මේ මාසය ඇතුළත කොහොම හරි ඒක කරගත්තොත් අපි මේ ගේමෙන් ගොඩ. මොකද ඒක ලියන්නේ කට්ටිය තව මාස 3-4කින්. සමහරට මාස 6කින් විතර. සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරන ළමයි ඒක ලියන්න පටන් ගන්න තව මාස 6කින් විතර. ඒතර අපි ඒක කරගත්තොත් අපි ගොඩ. මේ තියෙන කාලේ අපි මේ වැඩේ කරමු. එහෙනම් හොඳට සූදානම් වෙලා එන්න. අමාරුයි. ඉතින් අමාරු නිසා තේරෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් පරණේම හොඳට ලැහත්. මොකද්ද මම ප්‍රශ්න ටිකක් කියවනවා. මේ ප්‍රශ්න ටික පාඩම් ටික කියවන. දැන් නාත්තපු ගමන් පාඩම් කරන්න පටන් ගන්නවා. පරණේවා. ආපු නැති අය නම් නෝට් එක පොඩ්ඩක් ඉල්ල ගන්න. මම ප්‍රශ්න අහනවා ඊළඟට හරි ඊළඟ වැඩේට යන්න. ඊළඟ වැඩේට යනකොට දැන් ඔයාලා ළඟ තියනවා දැන් මේ සල්පි මේ HNO3 බෝතලේ මම මෙහෙම ඇද ගන්නම්. දැන් අනිත් දත්ත වැඩක් නැහනේ. අපි දැන් විද්‍යාගාරයේ ගහ ගන්නවා ගෙනල්ලා මේකේ එකයි මවුල ඝන ඩෙසිමීටරයට කියලා. අපි මේකේ ගහ ගන්නවා මොකද්ද? 11යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා අපි ගහ ගන්නවා. මොකද අපි වැඩ කරන්නේ උකත් එක්කනේ. ඒතකොට අපිට ලේසීනේ. ඒ හින්දා අපි ඔහොම ගහ ගන්නවා. දැන් ඔන්න මොනවා හරි වැඩක් කරන්න ඔයාලට හදා ගන්න ඕනේ මොකක්ද? ද්‍රාවණයක්. ඒකේ සාන්ද්‍රණය කීයක් වෙනවද? හොඳට හිතන්න. මේකේ සාන්ද්‍රණය කීයක් වෙනවද? 2යි මවුල ඝන ඩෙසිමීටරයට. කොච්චර පරිමාවක් හදන්න කියනවද පුතේ? 250යි ඝන සෙන්ටිමීටර් හදන්න කියන. දැන් ඔයාලට මේ ගාන හදන්න බෑ වාගේ පෙවුනට ඒ හදන්න බැරි වෙන්නේ මොන හේතුවක්වත් නිසා නෙමෙයි. චුට්ටක් හිතන්න බෑ. හැබැයි මේ වගේ ගණන් ඔයාලා මීට කලින් අපිත් එක්ක හැදුවා. දැන් බලන්න පටන් ගන්න ද්‍රාවණයේ සාන්ද්‍රණය කීයද පුතේ? 11යි. ඉවර වෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය කීයද? 2යි. සාන්ද්‍රණයට මොකද වෙලා තියෙන්නේ? සාන්ද්‍රණය අඩු වෙලා. මෙතන ඉඳන් මෙතනට යනකොට සාන්ද්‍රණය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. මේක කටුසටහන් ගහ ගන්න ඕනේ. ඒතර සාන්ද්‍රණය අඩු වීමට මොකද්ද අපි කීවේ? වචනයක් කිව්ව මොකද්ද? සාන්ද්‍රණය අඩු වෙලා. සාන්ද්‍රණය අඩුයි. ඒකට මොකද්ද අපි කියන්නේ? තනුක වෙලා. එහෙනම් තනුක වෙලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? තනුක වී ඇත. තනුක වී නෙමෙයි තනුක කර ඇත. එහෙනම් අපි සාන්ද්‍රණය අඩු කරලායි තියෙන්නේ. කොහොමද කරේ? ක්‍රම දෙකකට කරා. ද්‍රාවණයෙන් කොටසක් කරන් වතුර දැම්මා. ද්‍රාවණයෙන් කොටසක් කරන් ජලය දාලා තනුක කරා. නැත්තම් සාන්ද්‍රණයේ වැඩි ද්‍රාවණයකුයි සාන්ද්‍රණයේ අඩු ද්‍රාවණයකුයි කලවම් කරා. ඔන්න ඔය විදිහට තමයි අපි තනුක කිරීම සිද්ධ කරේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? වෙන ද්‍රාවණ නෑනේ. වෙන HNO3 නෑනේ. එකයිනේ තියෙන්නේ. එහෙනම් මේක තමයි මොනවටත් ගන්න ඕනේ. මේකෙන් කොටසක් අරගෙන ඒකට වතුර දාලා මෙතනට යනකම් ගෙනියන්න ඕනේ. එහෙනම් මේ ද්‍රාවණයෙන් එළියට ගන්නවා යම් කිසි පරිමාවක්. හරි. යම් පරිමාවක් මේ ද්‍රාවණයෙන් එළියට ගන්නවා. අපි දන්නේ කොච්චරක් එළියට ගත්තද කියලා. 250ක්ම එළියට ගන්න බෑ. 250ක්ම ගත්තොත් වැඩක් නෑනේ. තනුක කරන්න බෑනේ එතකොට. එහෙනම් යම් පරිමාවක් ගන්නවා. බය නැතුව ගන්න ඒ පරිමාව ඝන සෙන්ටිමීටර් v. ඒකට ජලය දානවා. ජලය දාලා මෙන්න මෙතන දක්වා යනවා. එතකොට අපි තර්කෙම ඉගෙනනවා. මොකද්ද තර්කය? මං කිව්වා උඩටම කිව්වා අර ප්‍රැක්ටිකල් එකක් කරලා පෙන්නලම. ද්‍රාවණයකින් කොටසක් ගත්තා කියලා ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙතන සාන්ද්‍රණයයි මෙතන සාන්ද්‍රණයයි සමානයි. ඊළඟට
යම් කිසි ද්‍රාවණයකට වතුර දැම්ම කියලා ඒකේ තියෙන මවුල සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අංක 1ේදී සාන්ද්‍රණය නියතයි. මෙතනදී සාන්ද්‍රණය නියතයි. සාන්ද්‍රණය නියතයි. හොඳට කන ටියුන් කරන්න. කනෙන් තමයි වැඩේ යන්නේ. හරි. ඇයි ඒ ද්‍රාවණයකින් කොටසක් ගත්තට මවුල වෙනස් වෙන්නේ නැහැ. හොඳට පාඩමට සූදානම් වෙලා තමයි එන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට යනකොට ජලය පමණක් යෙදුවාට ජලය පමණක් යෙදූ විට මවුල වෙනස් නොවේ. මවුල වෙනස් කටපාඩම් කරන්න එපා හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ ඇඟ ඇතුළටම යන්න ඕනේ කිව්වම මොකද්ද? අපි දීලා තියෙන ද්‍රාවණයකින් කොටසක් ගත්තට ඒකේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. දී තිබෙන ද්‍රාවණයකින් කොටසක් ගත්තට ඒකේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. ද්‍රාවණයකට ජලය දැම්මට එතන මවුල වෙනස් වෙන්නේ නැහැ. ඉතින් හරියට පුතේ කවුරුත් දැන් මේකේ HNO3 තියෙනවා. වතුර දැම්මට කවුරුත් මේකට ජලය මේ HNO3 දැම්මේ නැහනේ. එහෙනම් ඉතින් මෙතන ඉඳන් මෙතන මවුල ගාන වෙනස් වෙන්න බෑ. එහෙනම් ගානේ තර්කය මොකද්ද? මෙන්න මේ V පරිමාවක තියෙන මවුල ගාන මෙන්න මේ ඝන ඩෙසිමීටරයට මවුල 2.250ක තියෙන මවුල ගාන HNO3 මවුල ගානට සමාන වෙන්න ඕනි. එහෙනම් 11යි මවුල ඝන ඩෙසිමීටරයට V ඝන සෙන්ටිමීටර් වල HNO3 මවුල ගාන එතනින් විතරනේ HNO3 ආවේ. ඒක සමාන වෙන්න ඕනේ 2යි මවුල ඝන ඩෙසිමීටරයට HNO3 250යි ඝන සෙන්ටිමීටර් වල මවුල. මොකද පුතේ මවුල ගාන හොයන සූත්‍රය C සමානයි n බෙදීම v උක්ත කරගන්න එපැයි. එතකොට කොහොමද එන්නේ? C සමානයි n බෙදීම v නම් n සමානයි cv. එහෙනම් මෙතන සාන්ද්‍රණය කීයද? 11යි මවුල ඝන ඩෙසිමීටරයට. හරි. පරිමාව කීයද? v. හැබැයි ඒක ඝන ඩෙසිමීටර් වලට හරවන්න ඕනේ. මොකද මම සැලකුවේ ඝන සෙන්ටිමීටර් v කියලා. එහෙනම් මෙතන v බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. මෙතන 2යි මවුල ඝන ඩෙසිමීටරයට. හරි. v මම මෙතන වැඩි කිරීම v වෙනුවට දානවා 250 බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. 1000ට 1000 කැපෙනවා. 11යි v සමානයි 500යි. හරි. එතකොට v සමානයි 11න් බෙදපුවාම 50 50ට 4යි 6ක් ඉතුරුයි 60ට 5යි 4ක් ඉතුරුයි 40ට 3යි 70ට 6යි ඝන සෙන්ටිමීටර්. ඉවර නෑ. උත්තරේ සාර්ථකව ලියන්න එපා පුතේ. එතකොට දැන් මොකද කරන්න ඕනේ? අපි කියනවා එහෙනම් ඔබ කොහොමද මෙන්න මේ වාණිජ නයිට්‍රික් අම්ල ද්‍රාවණය භාවිතා කරලා හදාගන්නේ ඝන ඩෙසිමීටරයට මවුල 2කින් 250ක්. මේ වාණිජ නයිට්‍රික් අම්ලයේ ඝන සෙන්ටිමීටර් 45.36කට 250ක් වනතුරු ජලය දානවා. වාණිජ HNO3 නැත්නම් මේ තියෙන HNO3 45.36යි ඝන සෙන්ටිමීටර් ජලය යොදා 250යි ඝන සෙන්ටිමීටර් වනතුරු
තනුක කරනු ලැබේ. හරි දැන් බලන්න ගැටලුවක් තියෙනවද? දැන් ගාන මෙන්න මේ ටික කියලා නිකන් ඉන්න එපා. කෙනෙකුට හිතනවා මේච්චරයි ලියා ගන්න ඕනේ. මෙන්න මේ ටික විතරද වැදගත් නෑ. මේ ගාන පුතේ ලීවා. ගොඩාක් අය කරන්නේ පන්ති ගිහිලා සර් ලියන ඕන් ඔය ටික බලාගෙන එනවා. හරිද? එහෙම කරලා තමයි ඒකක් ගන්න හදන්නේ. මොලේ දියුණු කරන්නේ නෑ. එතකොට මේ තමයි ප්‍රැක්ටිකල් එක. එතකොට මේක තමයි විද්‍යාගාරයේදී අපි මේක කරන විදිය. දැන් බාහන්න ප්‍රශ්නේ ඇහුවේ නෑනේ තනුක කරපිය මේක කියලා. මේක තනුක කරන්න කියලා. එහෙම මොකුත් ඇහුවේ නෑනේ හදාගන්න. එතකොට දන්න කෙනෙකුට උනත් පැටලෙනවා. එහෙම තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපි මේක හොඳට තේරුම් ගන්නවා. අඩේ ගණ්ඩේ සිමීටරේට මවුල 11ක එක මොකද කරලා තියෙන්නේ? 2 දක්වා අඩු කරලා. එහෙනම් මොකද කරන්නේ? මේ ද්‍රාවණයෙන් කොටසක් කරන් ඒකට වතුර දානවා. හරි ලියා ගන්න ඕන ලියා ගන්න ඉක්මනට තව ගානක් හදමු අපි. පුළුවන් තරම් මේ ලයිව්ම එන්න බලන්න. එතකොට ඔයාලට ලේසි. ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාලා මයික් එක ඔන් කරලා එකපාරට ඔන් කරන්න එපා බය වෙනවනේ. මැසේජ් එකක් දාලා මයික් එක ඔන් කරලා ප්‍රශ්නේ අහන්න බය නැතුව. නැත්තම් උතනින් මැසේජ් එකක් දාන්න. මේකේ වාසිය ගන්න. අර එදා අලුත් පාඩමක් පටන් ගන්න පොඩි පුහුණු මේ පෙර පුහුණුවක් ගත්තානේ. පටන් ගත්තේ නෑ පාඩම තාම. ඒකට ආපු නැති අය ඉන්නවා නම් එයාලට හෙට උදේ 6ට අනිත් අය තාවත් කමන්නේ එන්න පුළුවන් නම් අර එදා කරපු පාඩම තව ආයෙ කරනවා. ඒක මොකද ඒක තේරුම් ගත්තාම ලේසි. අපි මේ කටපාඩම් කරන්නේ අපි හොඳට පාඩම් තේරුම් ගන්න ඕනේ. ඒ එනකොට ආවේ හෙට හැමෝම පුළුවන් නම් එන්න. ඒ එනකොට මම අර ගෲප් එකට ප්‍රැක්ටිකල් වගේක් දාලා තියෙනවා. ඒව පොඩ්ඩක් බලලා එන්න. ඒව බලලා මොකද වෙන්නේ කියලා පොඩි නෝට් එකක් එහෙම ලියා ගන්න. පොඩ්ඩක් කරු සටහනක් එහෙම ගහන්න. විද්‍යාත්මක ක්‍රමයට හුරු වෙන්න. එතකොට ප්‍රශ්න හරි ලේසි. ඔන්න මගේ ඊළඟ ගාන. උදාහරණ දෙක අද දවසේ. හරි? බලන්න මම කියන ඒවා ඔයාලට මේ මම කියන දැන් අම්ලයක නමක් සූත්‍රය ලියන්න. හරිද? සූත්‍රය ලියවට පස්සේ මම මෙතන ලියන්න. බලමු මතකද කියලා. ලියන්න. වාණිජ ඔන්න ගාන වාණිජ
ගන්න ලියන් ඉන්නකෝ ඉස්සලා මේක ලියන අයත් ඔක්කොම නවත්තලා මේ ගාන ලියන්නකෝ. ලියන්න මම බෝඩ් එක මෙහෙම තියන්නම්. වාණිජ පොස්පරික් අම්ල ද්‍රාවණයක වාණිජ පොස්පරික් අම්ල ද්‍රාවණයක ඝනත්වය 1.2 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වේ. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වේ. මෙහි පොස්පරික් වල ස්කන්ධ ප්‍රතිශතය 98ක් වේ. 98ක් වේ. 98ක් වේ. රෝම ඉලක්කම් 1 පොස්පරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න. පොස්පරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න. ක්‍රෝම ඉලක්කම් 2 මෙම ද්‍රාවණයෙන් ක්‍රෝම ඉලක්කම් 2 මෙම ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 50ක් ගෙන මෙම ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 50ක් ගෙන එයට 250යි ඝන සෙන්ටිමීටර් වන තුරු වචන ඉතා වැදගත් 250යි ඝන සෙන්ටිමීටර් වන තුරු 250ක් නෙමෙයි 250ක් වෙනකම් වෙනතුරු ජලය යොදනු ලැබේ. කටුසටහනක් ඇඳගෙන තමයි වැඩිට බහින්නේ. එවිට සෑදෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න. සෑදෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න. ඒකේ අංක 3 මෙම වාණිජ පොස්පරික් අම්ල ද්‍රාවණය භාවිතා කර සාන්ද්‍රණය 2.5යි. ගණන් තුනක් තියෙනවා. එතකොට සාන්ද්‍රණය 2.5යි. ඝන ඩෙසිමීටරයට මවුල 2.5යි ඝන ඩෙසිමීටරයට මවුල
පොස්පරික් අම්ල ද්‍රාවණයකින් පොස්පරික් අම්ල ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 500ක් සාදාගන්නේ කෙසේද? ඝන සෙන්ටිමීටර් 500ක් සාදාගන්නේ කෙසේද? හරි මේ ගාන ලියන අය ලියන්න ලියලා ඉවර කරගන්න ඉවර කරලා ওই ගාන හදන්න විනාඩි 5 8ක් දෙන්න විනාඩි 8ක් දෙන්න හරි හරියටම විනාඩි 8ක් දෙනවා තනියම ගාන හදාගන්න හරි පළවෙනි කොටස කරගන්න ඇති ලේසි එක දිගට මේ තිරේ දිහා බලන් ඉන්න එපා පුළුවන් තරම් හඬ අහන්න උත්සාහ කරන්න තිරේ දිහා එකෙල්ලේ ගොඩක් වෙලා බලන් ඉන්න එපා මොකද මොනවා කරන්නත් සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න එපා ඉස්සලා නේද පුළුවන් නම් කණ්ණාඩි දෙකක් භාවිතා කරන්න මොකද නැත්තම් පසු කාලීනව තමයි ඔකේ බරපතලකම එන්නේ හරි පොඩි බ්‍රේක් එකක් S2කට පොඩක් ඔය ජනේලයක් එහෙම දිලා ඇරලා පොඩ්ඩක් එළිය බලලා එහෙම එන්න ඉතින් වෙන විකල්පයක් නැහැ පන්ති ඉන්නව තරම් පහසු නෑ ඉන්න එක හරි එහෙනම් මෙන්න පුතේ තියෙනවා මොකක්ද අපේ චරිතේ කවුද අපි වැඩේට ගත්තේ පොස්පරික් අම්ලය ද්‍රාවණයක් හොඳට බලන්න බැරි අය බලන්න මේකේ ඝනත්වය ගහලා තියෙනවා කීයද ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1.2යි දැන් පුතේ ඝනත්වය දැක්ක ගමන් තේරුම් ගන්න ඕනේ මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් එකක් ගත්තොත් එහෙම ඒක ඇතුලේ ග්‍රෑම් 1.2ක් තියෙනවා ස්කන්ධ ප්‍රතිශතය කීයද 98යි මෙවන් 98%ක්ම තියෙන්නේ පොස්පරික් ඔය ස්කන්ධයෙන් 98%ක් තියෙන්නේ මොනවද පොස්පරික් එහෙනම් ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය ඕක ඉතින් හොයන්න දෙයක්ද ඕක ලියන්න දෙයක්ුත් නෙමෙයි පුතේ ඇයි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1.2යි කියලා තියෙනවා එහෙනම් ඝන සෙන්ටිමීටර් ඒ ඔක්කොම අන්න කියවන්න ඕනේ ඒ ඔක්කොම තියෙන ඒවා පොස්පරික්ද නෑ ඒකෙන් 98යි පොස්පරික් තියෙන්නේ ඒ ඔක්කොම පොස්පරික් නෙමෙයි එහෙනම් ඝන සෙන්ටිමීටර් එකක H3PO4 ස්කන්ධය මේ 1.2 ග්‍රෑම් වලින් 98යි එහෙනම් ඊළඟට ඕනේ මවුල ගාන හොයන්න නම් අපිට ඕන වෙනවා මෞලික ස්කන්ධය පොස්පරස් වල 31යි එහෙනම් පොස්පරික් වල මෞලික ස්කන්ධය කීයද 98යි ග්‍රෑම් මවුලයට එහෙනම් ඝන සෙන්ටිමීටර් එකක මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් එකක H3PO4 මවුල එහෙනම් දානවා මොකද ස්කන්ධය කීයද වෙන්න ස්කන්ධය මේ තියෙන්නේ 1.2 ග්‍රෑම් වලින් 98යි පොස්පරික් ඝන සෙන්ටිමීටර් එකක එහෙනම් ඒක ග්‍රෑම් මේක බෙදනවා 98යි ග්‍රෑම් මවුලයට ගොඩක් අය හදලා ඇති එතකොට මෙතන එනවා
1.2 බෙදීම 100යි. දැන් මීටරේ දාන අයට යමක් තේරෙන්නත් ඇති. මීටරේ දාලා බැලුවා නම් යමක් පේනවා. මේ ඇවිල්ලා තියෙන එක. හරි? අන්න දැන් එහෙනම් ඔබගේ වාණිජ ෆොස්ෆරික් අම්ල බෝතලයේ ඔයා විද්‍යාගාරයට ගෙනල්ලා ඒකේ දැන් ලේසියට ඔයා ගහ ගන්නවා කීයයි කියලාද? මවුලට තාම සාන්ද්‍රණය හෙව්වේ නෑනේ. සාන්ද්‍රණය හොයලා සෝරි. එහෙනම් H3PO4 සාන්ද්‍රණය H3PO4 සාන්ද්‍රණය ඔයාට එනවා කීයද? C සමානයි n බෙදීම v නේ දාන්නේ. මවුල තියෙනවා පුතේ කීයක්ද? 1.2 බෙදීම 100යි මවුල. පරිමාව කීයද? පරිමාව තියෙනවා 1 බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. ගොඩක් අයට දැන් ගැටලුවක් ඇයි මේ එක? ඉතින් අපි මෙතන සැලකුවේ ඝන සෙන්ටිමීටර් එකක්නේ. ඉතින් c සමානයි n බෙදීම v වලදී n දැම්මා. v දානකොට දාන්න ඕනේ ඝන ඩෙසිමීටර් වලින්නේ. ඒකයි මේ 1 බෙදීම 1000යි කියලා දැම්මේ. එතකොට ඔන්න ඔය විදිහට එනවා සාන්ද්‍රණය එනවා 12යි මවුල ඝන ඩෙසිමීටරයට. එහෙනම් ඔයාලා මේකේ ගහ ගන්නවා දැන් ඔය දත්ත යටින් 12යි මවුල ඝන ඩෙසිමීටරයට. එහෙනම් ඔයාලට දීලා තියෙන්නේ මොකද්ද? ඔයාලා මේ කඩෙන් ගෙනල්ලා තියෙන ද්‍රාවණේ ෆොස්ෆරික් අම්ල සාන්ද්‍රණය කීයද? ඝන ඩෙසිමීටරයට මවුල 12යි. ඔන්න මේ පැත්ත ඉවරයි. ඒ ගාන කොටස ඉවර කරා. ඔයාලා කඩෙන් ගෙන ආපු එක සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 12යි. දැන් ඉතුරු ගණන් දෙක දීලා තියෙන්නේ ওই ද්‍රාවණය භාවිතා කරලා හදන්න. ওই ද්‍රාවණය භාවිතා කරලා හදන්න. මන් ටිකක් හිමින් කරන්නේ හැමෝටම තේරෙන්න ඕන හින්දා රයිට්. ඊළඟට මොකද්ද කියන්නේ? ලියාගන්න ඉක්මනට කටපාඩම් නම් කරන්න එපා පුතේ. මේ කියන විදියට තේරුම් ගන්න. කටපාඩම් කරලා සීමිත ප්‍රමාණයක් නෙවුළු ඇතුලේ තියාගන්න පුළුවන්. එතකොට මේක එන්න සංකීර්ණ වෙනකොට අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට අමාරුයි. විෂය හසුරව ගන්න අමාරු වෙනවා. ඊළාට වෙන මෙහෙම ඉගෙන ගන්න. ඒකක් ගන්න කියලා ඉගෙන ගන්න එපා. රසායන විද්‍යාව හොඳට අවබෝධ කරගෙන රසායන විද්‍යාව විෂයන් තුනේ හොඳ දැනුම තියෙන මිනිස්සෙක් වෙන්න උත්සාහ කරන්න. අන්න එතකොට ඒක කියන්නේ ඒක එක අරමුණක් වෙනවා. ඉහළටම මේක හොඳට මම ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. මට මේක යම්කිසි දවසක වැදගත්යි. ගොඩක් අය කරන්නේ ඒකට ඉගෙන ගන්න. ඒතර ගොඩක් දේවල් හොයන්නේ බලන්නේ නැහැ. පොතක් පතක් කියවන්නේ නැහැ. එතකොට එයාට ඒක නැති වෙනවා. B එකක් ගන්න හදන. එතකොට B එක නැති වෙනවා. ඒකට ඉහළ විභාගේ ලකුණු 100ම ගන්නවා. උත්සාහ කරනවා. බෑ කියලා දෙයක් නැහැ. ලේසි පාරේ යන්න එපා. ලේසි පාරේ ගියා කියලා සාර්ථක වෙන්නේ නැහැ. හැකි හැම වෙලාවෙම අමාරුම පාරේ යන්න. ටුටක් තේරුම් ගන්න. එතකොට දැන් අර O level කරා වාගේ කරන්න එපා. කට දාලා
විෂය හොඳට ඉගෙන ගන්න. එතකොට ඒකක් කියන්නේ නැති. ඒ වුණාට මට පේනවා. ඉතින් අපි කොච්චර ඔහොම කිව්වත් දැන් එහා පැත්තේ ඉඳගෙන ඔය විරිත් ඉන්න අයත් ඉන්නවා. දැන් කැමරාව ඔන් කරලා පොතට අල්ලන්න කියපුවාම තමයි තනියෙන් හදනකොට ඒ වගේ අය ගැන ගෙදරින් කියයිනේ මට. එතකොට කැමරාව පොතට අල්ලලා පෙන්වන්න කියපුවාම තමයි ඇඬෙන්නේ. එතකොට ඊළඟ එකට යා. ඊළඟ එකට යා. හරි. දැන් ඔයාලා ළඟ තියෙනවා මොකද්ද? පොස්පරික් අම්ල ද්‍රාවණය. මේ පොස්පරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය කීයද? 12යි මවුල ඝන ඩෙසිමීටරයට. දැන් අර ඝනත්ව කතා නම් මනම් ඕනේ නැහැ. ඉවරයි. මේකෙන් කීයක් එළියට ගන්නවද? 50ක් එළියට ගන්නවා. 50ක් නේද? හරිනේ? කවුරු හරි ඉන්න එක්කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්නේ 50යි නේද මං කීවේ? ඔව් සර්. හරි. 50යි ඝන සෙන්ටිමීටර් එළියට ගන්නවා. ඊට පස්සේ ඒක 250ක් නේද? 250ක් වෙනකම් වතුර දානවා. එතන දාන්නේ ජලය. ජලය. ජලය කීයක් දාලා තිනවද? 200ක්. අපි එහෙම ගමු. වෙනසක් උනේ නැහැ කියලා. එතකොට 250යි ඝන සෙන්ටිමීටර් බවට පත් වෙනවා. දැන් අහන්නේ මේකේ සාන්ද්‍රණය. අර තර්ක ටික තමයි වැදගත්. ද්‍රාවණයකින් කොටසක් වෙන් කරා කියලා. ද්‍රාවණයකින් කොටසක් වෙන් කරා කියලා ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙතන ඉඳන් මෙතනට එනකොට සාන්ද්‍රණය ඒකමයි. ඊළඟට වතුර දානකොට මෙතන ඉඳන් මෙතනට යනකොට මවුල ගාන වෙනස් වුණේ නැහැ. මවුල ගාන එහෙමමයි, පරිමාව විතරයි වෙනස් වුණේ. හැබැයි දැන් සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඔයාලම හිතන්නකෝ ඉස්සල්ලා 50ක තිබ්බ මවුල ගාන දැන් තියෙන්නේ 250ක නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? සාන්ද්‍රණය වෙනස් වීමක් සිද්ධ වෙනවා. හරිද? එහෙනම් අපි යන් වැඩේට යමු. මෙන්න මෙතනින් මෙතනට ආපු මවුලයි මෙතනින් මෙතන ඉඳන් මෙතනට යනකොට තියෙන මෙතන තියෙන මවුල ගානයි දෙකම සමානයි. එහෙනම් ඕක තමයි අපේ වැඩේ. මොකද්ද? ඒක තමයි අපිට ඕන තර්කය. 10යි මවුල ඝන ඩෙසිමීටරයට H3PO4 50යි ඝන සෙන්ටිමීටර් වල මවුලයි මොන මවුලද? H3PO4 මවුලයි පොස්පරික් H3PO4 නෙමෙයි අතරම පොස්පරික් මවුල සමානයි මොකේටද? සෑදුණු ද්‍රාවණේ 250යි ඝන සෙන්ටිමීටර් වල පොස්පරික් මවුල. හරි. ඉතින් පුතේ මෙතනම තියෙන මවුල ගාන හොයාගත්තා නම් C සමානයි n බෙදීම v දාලා මවුල ගාන හොයාගත්තා නම් සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් නේ. ඒක තමයි එළම වැඩේ. එහෙනම් මෙතන 12යි මොකක්ද දැන් ඕක හැමෝම මතක තියාගන්න. අර චූටි කාලේ වගේ හැමතිස්සෙම කියන්න බෑ C සමානයි n බෙදීම v දාන්න. එහෙනම් n සමානයි cv. දැනගන්න ඕනේ මවුල ගාන හොයන්න සාන්ද්‍රණයේ පරිමාවෙන් ගුණ කරන්න ඕනේ. 12යි මවුල ඝන ඩෙසිමීටරයට. එතකොට මෙතන පරිමාව වෙනුවට දානවා කීයද? 250 දානවද? නෑ. 50 දානවද? 50 නේ මේකේ පරිමාව. 50 දානවද? නෑ. 50 බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. හරි. එතකොට මේක අපි හිතමුකෝ x හරි මොකක් හරි කියලා නැත්නම් n කියලා ගන්නකෝ. n සමානයි 50 මෙහෙම වැඩි කරන්නේ මෙහෙම කපන්නේ 50 එහෙම කපන්නේ
50 12න් වැඩි කරා 600යි 610න් බෙදුවා. එතකොට 6.6ක් කියලා එනවා. 0.6යි මවුල. අර බිඳුවට බිඳු කැපුවා මෙහෙම මෙහෙමයි එහෙමයි කියලා එහෙම හදන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ දැන් අලුත් එකේ සාන්ද්‍රණය හොයමු. එහෙනම් නව ද්‍රාවණයේ සාන්ද්‍රණය. නව ද්‍රාවණයේ මොනවද? H3PO4 හෙවත් පොස්පරික් සාන්ද්‍රණය. එහෙනම් මොකක්ද දාන සමීකරණය? C සමානයි n බෙදීම v. එහෙනම් මෙතන n කීයද? 0.6යි මවුල v 250. හැබැයි 250 දාන්නේ නැහැ. ඔයාලට කියපු එක දාන්නේ 250 බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. 1000 උඩට ගියා. වැඩි වුණාම 600යි. 600 250න් බෙදන්න ඕනේ 2.4යි මවුල ඝන ඩෙසිමීටරයට. ඔන්න දෙවනි කොටස හැදුවා. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නිකන් ඉන්න එපා. ප්‍රයෝජනෙ ගන්න උපරිමයට. හොඳයි. අනිම හැදුවා නම් හොඳයි. අද දාන ප්‍රශ්න ටිකත් හොඳට පාඩම් කරලා ලියන්න. අද නිකන් ටෙස්ට් එකක් වගේ එකක් තියෙන කියලා හිතන්නකෝ. අනේ ඔය ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එහෙම මේකට එන දැන් ඔය කම්මැලිකමට හරි මොකක් හරි නිසා ඇවිල්ලා නැතුව හවසට ඉඳන් අනිවාර්යෙන් පන්තියට සහභාගී වෙන්න කියන්න. මොකද මේ කරන පාඩම් වීඩියෝ එකක් විතරක් බලලා තනියම තේරුම් ගන්න අමාරුයි. ඒතකොට ප්‍රශ්න අහලා තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් හවස ඉඳන් පටන් ගන්න ටිකක් අමාරු පැත්තක්. ඔයාලා බොරු නම් බලන්න සමීකරණ ලියන ඒවා අහලා ඔය 2022 ඉන්න ළමයි සමහර 21 විභාගෙ ලියන්න යන ළමයි පවා පැය ගාණක් මේකට යවනවා සමීකරණයක් ලියලා තුලිත කරගන්න. ලොකු වැඩක් නෙමෙයි. ඒ වුණාට ඉතින් අර ක්‍රමයට කරනකොට කිසි දෙයක් වැඩක් ඉච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. අපි හරියට වැඩේ කරන්නේ නැතුවම තමයි අපි අනාගන්නේ. එතකොට මේ අපිට විශේෂ බැරි වෙන්න හේතුව අපිමයි. කියන විදිය අනුගමනය කරා නම් හරි. ඊළඟ එකට යනවා ඈ. ඊළඟ කොටස. මේකම තමයි. ඇත්ත කතාව වලින් දැන් හොඳට තේරුම් ගත්ත කෙනෙකුට දෙනවා මේකම තමයි. පොඩ්ඩක් මේ වෙනස් කරලා අහලා තියෙන්නේ. මේකත් අනුක කිරීම ඕකත් අනුක කිරීම. හරි. ඊට පස්සේ කියන්නේ ඔබ ළඟ තියෙන ඔය 12යි මවුල ඝන ඩෙසිමීටරයට ද්‍රාවණයෙන් යම් පරිමාවක් දන්නේ v කියලා ගන්න බය වෙන්න එපා සංකේත දාන්න. v ඝන සෙන්ටිමීටර් අරගෙන
ඒකට වතුර දාලා තනුක කරලා හදාගන්නලු තව ද්‍රාවණයක් චූට්ටක් මට කවුරු හරි කියන්න ඒකේ සාන්ද්‍රණය කීයද කියලා පටස් ගාලා එවන්න මැසේජ් එකක්. මේ හදන්න කියපු එකේ සාන්ද්‍රණය කීයද මට මතක නෑ. 2ද 2.5 වගේ මට මතකයි. ඔව් හරි. 2.5යි. එහෙනම් හදන්න කියන ද්‍රාවණය 2.5යි මවුල ඝන ඩෙසිමීටරයට. එහෙනම් දැන් අපි බලමු. මොකද්ද තර්කය පුතේ? මෙන්න මෙතනින් මෙතනට යද්දී ඒ සාන්ද්‍රණයමයි. එතනින් මවුල v පරිමාවක මෙන්න මෙයාගේ v පරිමාවක තියෙන මවුල ගාන මෙයාගේ 250ක් වෙන්න ඇති මෙතන 500ක් 500ක තියෙන මවුල ගානට සමානයි. හරි මෙයාගේ v පරිමාවක තියෙන මවුල මෙයාගේ 500ක මවුල වලට සමානයි. හරි එහෙනම් 12යි මවුල ඝන ඩෙසිමීටරේට දැන් මෙතන v පරිමාමේ දැන් ගාන අහලා තියෙන විදිහට උත්තරේ එකපාරට හිතා ගන්න බැරි වෙනවා ළමයින්. අඩේ මේක සාධනාකාරයේ පැහැදිලි කරන්නේ කොහොමද? ඔන්නෝම හිතනවනේ. කොහොමද ලියන්නේ? අඩේ ඉච්චර හිතන්න දෙයක් නැහැනේ. සාන්ද්‍රණයේ වැඩි එක සාන්ද්‍රණයේ අඩු කරලා තියෙනවා. එහෙනම් මේ ද්‍රාවණයෙන් කොටසක් අරගෙන ජලය දාන්න ඕනේ. කොච්චරක් ගන්න ඕනේද කියලා තමයි ඔය ගානේ වහෙන් හොරව අහන්නේ. කොච්චරක් උඹාරකෙන් අරන් කොච්චරක් වතුර දානවද? ඒක අහන්නේ එහෙම නෙමෙයි. ඕක එහෙම හෙව්වනම් තව කොටස විතර දෙන්න පුළුවන්. අහලා තියෙන්නේ අමුතුම විදියට. 12යි ඝන ඩෙසිමීටරයට මවුල v ඝන සෙන්ටිමීටර් වල H3PO4 මවුලයි ඔයාලා බලන්න මෙතන පුතේ 500 250 කියලා ඒ අනුව ගන්න නව ද්‍රාවණේ නැත්නම් කීයද? නව ද්‍රාවණේ කියන්නේ 2.5යි මවුල ඝන ඩෙසිමීටරයට නව ද්‍රාවණේ 500යි ඝන සෙන්ටිමීටර් වල H3PO4 මවුල. එතකොට මෙතන පුතේ 12 මවුල ඝන ඩෙසිමීටරයට වැඩි කිරීම v කියන්නේ ඝන සෙන්ටිමීටර් නිසා ඒක 1000න් බෙදනවා ඝන ඩෙසිමීටර් කරන්න. මෙතන 2.5යි මවුල ඝන ඩෙසිමීටරයට 500 බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. එතකොට 1000ට 1000 කැපෙනවා 12යි v කියලා එනවා මෙතන. මෙතන 500 2.5යි. හරි 500 2.5න් වැඩි කරාම 500 2න් 1000යි 500න් 0.5ක් කියන්නේ 250යි 1250යි ඝන සෙන්ටිමීටර්. ତර v සමානයි 1250යි ඝන සෙන්ටිමීටර් බෙදනවා 12න්. එතකොට 1යි 5ට නෑ 0යි 50ට 4යි 20ට 1යි 8ට 9යි ඝන සෙන්ටිමීටර්. ඊට ආසන්න උත්තරයක් එන්න ඕනේ. මෙන්න මෙච්චර පරිමාවක් අරගෙන 500ක් ඔයාලා බලන්න 250 නම් ඕකේ භාගයක් වෙනවා. මෙතන අර බලන්න මට පැටලිලා කියලා 500ද 250 නම් භාගය. සිග්නල් අඩු අයත් ඉන්නවා. හරි 104.16ද බලමු. 12ට 1යි 5ට 0යි 50ට 4යි 2යි ඉතුරු 20ට 1යි. හරි 20ට 1යි ඔව් 6යි. හරි 72 නේ එන්නේ. හරි එල මෙච්චර මෙච්චරක් ලියලා දැන් ගන්නට බෑ. ඇයි ඌ ප්‍රශ්නේ අහන්නේ එහෙම නෙමෙයිනේ. ඒතර අපි මොකද කරන්නේ? ඒතර වචන පොඩ්ඩක් ලියන්න ඕනේ.
කියනවා. අර පඬිත වාක්‍යයක් පොඩි දාන්න ඕනේ. කොහොමද? මේ ද්‍රාවණයෙන් මුල් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 104.16ක් ගෙන හරි 500ක් වතුර දානවද නැහැ 500ක් වනතුරු ජලය යොදනු ලැබේ. ඒකට තියෙනවා මම මේ පෙන්වන්න බැලුවේ ඒක කොහේ හරි මිස්ප්ලේස් වෙලා. ඔයාලා දැකලා ඇති පරිමාමිතික ප්ලාස්කෝ කියලා එකක් තියෙනවා. ඔන්න ඔය වගේ. මෙන්න මේ වගේ මූඩියක් තියෙනවා මේකේ. දැන් මෙන්න මේකට අර 104.16 මේ වගේ පුනීලයක් තියලා දාගන්න. පුනීලයක් තියලා දාගන්න. මේකේ තියෙනවා මාක් එකක් පුතේ 500ට. 500 ඒවා 250 ඒවා තියෙනවා. මේ 104.16ක් මේකට මැනලා දාලා ඊට පස්සේ හිමින් හිමින් වතුර දදා හොලව මෙන්න මේ මාක් එකට එනකන් වතුර දානවා. එතකොට 500 ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. මේකට කියනවා පරිමාමිතික ප්ලාස්කුව. අවසානයේ වචනයක් ලියලා මොකද්ද? මුල් ද්‍රාවණේ 104.16 ඝන සෙන්ටිමීටර් හරි ජලය යොදා 500යි ඝන සෙන්ටිමීටර් වන තුරු වන තෙක් තුරු කියලා නෙපයි කැතයි වචන. තෙක් තනුක කරනු ලැබේ. ඔන්න ඔය වචන ලියලා තිබ්බ නැත්නම් ලකුණු ටිකක් හම්බෙන්නේ නැතුව යනවා. කරනු ලැබේ. හරි. වැඩේ හරිද බලන්න දැන්? හරි. දැන් අපි වැඩ ටික අහගන්න. දැන් මං ගාණක් දෙනවා. එකට කලින් ඒ ගාණ හදන්නත් ඕනේ. ඒ ගාණ හදන්න ගන්න එපා ඉස්සරෝම. දැන් මේ පන්තිය නවත්තපු ගමන් කාලා බීලා දත්කර මැදලා පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. හරියටම තව පැයකින් ගෲප් එකට එනවා ප්‍රශ්න ටිකක්. ඒ පාඩම් කරලා ඉවර වෙලා පැයකින් ආවට කමන්නේ පාඩම් කරලා ඉවර වෙලා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනේ. ඒ ප්‍රශ්න ටිකට උත්තර හරිද කියලා පොතෙන් බලන්නත් ඕනේ. හරිද? පොතේ අහපු ඔක්කොම තියෙන පොතේ ඒවා. ඊට පස්සේ වැරදි ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ගාන හදන්න පටන් ගන්න ඕනේ. අනේ මේ කියන ගානත් එවනවා. අන්තිමට එවන්නේ මේ ගාන. ඒක හදන්නේ මේ වැඩපිළිවෙල ඉවර වුණාට පස්සේ. හොඳට මතකයිනේ වැඩපිළිවෙල. දැන් නවත්තපු ගමන් පාඩම් කරන්න පටන් ගන්න ඕනේ ගණනේ පාඩම. මොකද ඊළඟ වැඩේට ඕනේ. හරියටම පැයකට පැයකමාරකට පස්සේ මං හිතන මෙච්චරක් ඇති කාලය කියලා ප්‍රශ්න ටික එවනවා. උත්තර ලියනවා. ලියලා හරි වැරදි චෙක් කරලා බලනවා. මොකද මේ පොතේ තියෙන ඒවා අහන්නේ ලොකු දේවල් අහන්නේ. ඊට පස්සේ හරි වැරදි ටික හදා ගන්නවා. Tamanටම තේරෙනවානේ මේකට ලියන්න බෑ කියලා හැම තේරෙනවා තියෙනනේ වැරදි ටික හදා ගන්නවා. ඊට පස්සේ අන්තිමට එකමාරට මං එවන්නම්කෝ මේක හරි ඇති හොඳටම ඇති වෙලාව. එකමාර වෙන්නේ නැහැ. හැබැයි පුතෝ මෙතනට එනකොට මම ප්‍රශ්න අහනවා. නෑ විදිහින් ඉන්න එපා. රෙකෝඩ් දාන්නේ නැහැ. හරි මොකද පන්ති කරන වෙලාව. හරි සමහර දේවල් රෙකෝඩ් කරලා දෙන්න බෑ. සමහර අය කැමති ප්‍රසිද්ධියට මම ප්‍රසිද්ධියට කැමති නෑ. ඒ හින්දා රෙකෝඩ් කරන්නේ නැහැ. හරි මේ ටික හරි වැඩේ හරි මේක නෙමෙයි ඕනේ. මේ අන්තිමට කරපු ඒ ද්‍රාවණ තනුක කිරීම ඒ හරිය නෙමෙයි ඕනේ. ගොඩාක් බලන්න ඔක්සිකරණ අංකයි නාමකරණයයි. ඒක තමයි මට වැදගත්. හරි. දැන් ඊළඟ පාඩමට වැදගත් කොටස ඔක්සිකරණ අංකයේ සෙවීම සහ නල් ලියන එක. ඒක තමයි වැදගත්. හරි. එහෙනම් වැඩේට බහිමු. හරියට 1:00ට හවස 1:00ට දැහැත් වෙලා ඉන්නේ. අපේ පන්තිය තිබ්බ වෙලාව පන්ති නෑනේ වෙලාවට නේද? ප්‍රශ්නයක් තියෙනවා කවුරු හරි එවන්නකෝ. ප්‍රශ්න නැති මං හිතන්නේ මං අපි පන්ති කරපු වෙලාව ඒක.
ඊළඟට අර හෙට උදේට තියෙනවා අර පාඩම ඒකට හැමෝම එන්න කමන්නේ හෙට උදේට අර කරපු පාඩම ඩේටා ටිකයිනේ කැවෙන්නේ හරි එහෙනම් නවත්තනවා උදේ පරුව ආයෙ එකහමාරට එනවා එකහමාරට තමයි ආයෙ තියෙන්නේ හෙට උදේ 6ට හෙට උදේ 6ට ඒක අර කරපු පාඩම හැමෝම එන්න කමක් නැහැ. ඉතින් ආයේ වැඩිපුර අහන් හිටියා කියලා ඕක ඉතින් ඩේටා චුට්ටක් කැපෙන එක විතරනේ. එහෙනම් නවත්තනවා. එකහමාරට පාඩම් කරාට පටන් ගන්න. නිකන් නම් එන්න එපා.